Ya. හොඳයි. ගිය සති දෙකේම අපි කතා කරේ යෙසායාගේ පොතෙන්. යෙසායාගේ පොතෙන් යෙසායා තුමා අත්වසෙන්ම තුලින් දෙවියන් වහන්සේ මහා බලවත් ලෙස ඊශ්‍රායල් ජනතාවට අවවාද කිරීම තමයි අපි දැන්නේ. මොකද ඒ වෙනකොට ඊශ්‍රායල් ජනතාව දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා හිටියා, දෙවියන් වහන්සේට අකීකරු වෙලා හිටියා. ඉතින් ඒ නිසා දෙවියන් වහන්සේ යෙසායා තුලින් බලවත් ලෙස දෙවියන් වහන්සේ කතා කරා. අපි දන්නවා අන්තිමේදී යෙසායා තුමා කොච්චර කැපුණාද කියලා ඉවත් අන්තිමට යෙසායා තුමා මැරුවේ හරි දරුණු ලෙස තමයි මැරුවේ වේද සාක්ෂිකෙන් කැදේ. අපි දන්නවා ප්‍රේමවන්තයනි ඉන්දියානු සේවය හරි ලේසි. ඉන්දියානු සේවය හරි සතුටුයි, ප්‍රීති, ප්‍රේමවන්තයි. හැබැයි ප්‍රොෆෙටික් මිනිස්ට්‍රි දිවසි සේවය හරි අමාරුයි. මොකද දිවසි සේවයේදී දෙවියන් වහන්සේ මෙසේ වදාළසේක කියලා දෙවියන් වහන්සේ කියන දේ අපිට කියන්න තියෙනවා. ඒ නිසා ප්‍රොෆෙටික් මිනිස්ට්‍රි එක දිවසි සේවය හරි භයානකයි. ඒක හරි භයානකයි. ඒක මොනවා වේද දන්නේ නැහැ. සමහර මිනිස්සු තරහ වෙන්න පුළුවන්. අපි දකින්න ප්‍රේමවන්තයන් අත්වසෙම හිටපු දෙවියන් වහන්සේ කතා කරපු හැම දිවසිවරෙක් වගේ වේද සාක්ෂිකයන් හැටියට වද දීලා තමයි ඒගොල්ලෝම ඒ මුල් සභාවේ මිනිස්සු මැරුවේ. හැබැයි මේ දිවසිවරුන් තුලින් කතා කරන දේවල් ඇත්ත වශයෙන්ම හරි වැදගත්. අපි අද කරන්නේ හැංගිමුත්තන්. මොකද්ද? හැංගිමුත්තන්. hide and seek. හැංගිමුත්තන් තමයි අපි අද කරන්නේ. දැන් මේ අනාය හැමතිස්සෙම අපේ ගෙදර උඩට එනවා මාත් එක්ක සෙල්ලම් කරනවා. මේ සෙල්ලම් කරන්න ආවම සාමාන්‍යයෙන් 7 මාසට අතර කෝල් එකක් එනවා දේවවිගෙන් මල්ලි නිදි දැන් අයි එන්න කියලා. ඒ කියපු ගමන් මෙයා ටක් ගාලා කියන්නේ 100ක්. hide and seek, hide and seek. 3 පාරක්, නැත්නම් 4 පාරක්. එයා හැමදාම මාත් එක්ක hide and seek කරන්නට ඕන. ඉතින් උඹලාට කරන්නේ ඉතින් මම හැංගෙනවා. සමහරවිට මම හැංගුණාම එයාට මාව හොයන්න බෑ. හැබැයි එයා හැංගුණාම මට හොයන්න ලේසි. කොයිද ඉන්නේ කිව්වම කියනවා කොයිද ඉන්නේ කියලා. ඒ මිනිස්යන් වෙන්නේ හැබැයි ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේත් එක්ක හැංගිමුත්තම් බෑ. දෙවියන් වහන්සේත් එක්ක හැංගිමුත්තම් බෑ කියන්න අපිට. කොහොම කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක හැංගිමුත්තම් ඔය ළඟින් ඉන්න කරට කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක හැංගිමුත්තම් බෑ කියන්න ළඟින් ඉන්න කරා. දෙවියන් වහන්සේත් එක්ක හැංගිමුත්තම් බෑ. කොහෙත්ම බෑ. ඇයි ඒ දෙවියන් වහන්සේ සර්ව ව්‍යාප්ත කරන වහන්සේ. ඒක මතක තියාගන්න. දෙවියන් වහන්සේ සර්ව බලධාරී තැනන් වහන්සේ, දෙවියන් වහන්සේ සර්ව ව්‍යාප්ත, ඒ වගේම දෙවියන් වහන්සේ සර්ව ඥාන තැනන් වහන්සේ. ඉතින් ඒ නිසා දෙවියන් වහන්සේත් එක්ක කවදාකවත් හැංගිමුත්තම් කරන්න බෑ. ඉතින් අද ප්‍රේමවන්තයනි අපි අද යෙසායා පොතෙන් බැලුවොත් දෙවියන් වහන්සේත් එක්ක හැංගිමුත්තම් කිරීම හරිම භයානක බව අපේ දේව වචනේ ප්‍රකාශ කරනවා. යෙසායා 29 පාරස්වෙනි පදේ කියන ඔක්කොමයි. ස්වාමීන් වහන්සේගෙන් තමන්ගේ අදහස් සංගවා ගන්න උත්සාහ කරන අයට වන විපතක මහත. ඔවුහු රහසේ තමන්ගේ කායයන් යොදමින් කිසිවෙකු ඔවුන් දකින්නේවත් ඔවුන් කරන දේ දැනගන්නේවත් නැතයි සිත. දැන් ප්‍රේමවන්තයනි මම අනායත් එක්ක ඇඟිමුත්තම් කරනකොට අපි ඒක ශාරීරිකව තමයි දකින්නේ නැත්තේ. හැබැයි දෙවියන් වහන්සේත් එක්ක හැංගිමුත්තම් කරනකොට මොකද දේව වචනේ කියන්නේ? ස්වාමීන් වහන්සේගේ තමන්ගේ අදහස්වත් සංගවා ගන්න. අපේ හිතේ තියෙන අදහස් ස්වාමීන් වහන්සේට දේව වචනේ කියන ප්‍රේමවන්තයනි අපි ඉස්සරහට අඩියක් තියන්න ඉස්සෙල්ලා තුන් වහන්සේට දන්නවා. හලෙලූයා. ස්වාමීන් වහන්සේ සියල්ල විමසා බලන තැනන් වහන්සේ කියලා. ආමේන්. අපි උඩට ගියත් ස්වාමීන් වහන්සේ ඉන්නවා, පාතාලෙට ගියත් ස්වාමීන් වහන්සේ ඉන්නවා කියලා දේව වචනේ අපට සඳහන් කරනවා. ඒ නිසා ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේත් එක්ක සෙල්ලම් කරන්න බෑ. මෙතන මොකද්ද කියන්නේ? එහෙම කරනකොට වන විපතක මහත, විපතක මහත. ඒ නිසා අපි මතක තියාගන්න ඕන ප්‍රේමවන්තයනි යෙසායා තුමා මේ ඊශ්‍රායල් ජනතාවට මේක තදින්ම කියන්නේ ඇයි? ඊශ්‍රායල් ජනතාව දෙවියන් වහන්සේගේ ජනතාව දෙවියන් වහන්සේත් එක්ක හැංගිමුත්තම් කරනවා. ඒ නිසා අපි අමතක කරන්න එපා.
අපි කරන දේ පමණක් නෙවෙයි. ශාරීරිකව අපි හැංගින දේ පමණක් නෙවෙයි ප්‍රේමවන්තයනි. අපි කියන දේ පමණක් නෙවෙයි. අපි සිතන දේ, අපි පතන දේ, අපි සැලසුම් කරන දේ, මේ හැම දෙයක්ම දෙවියන් වහන්සේ දකිනවා, දෙවියන් වහන්සේට දැනෙනවා. ආමෙන්. දැන් ඔයගොල්ලෝ හිතන්නේ මොකද්ද මේකට ක්‍රියාවලිය? දෙවියන් වහන්සේ මේකට ක්‍රියාවලියක් කරන් තියෙනවා. එහෙම නැත්නම් අපි හිතන දේ, අපිට දැනෙන දේ දෙවියන් වහන්සේ දන්නවා. රයිට්, ඒක එතනින් ඉවරද? එහෙම නැත්නම් ඒක දිගටම යන දෙයක්. ප්‍රේමවන්තයෙනි. ඒක බලපානවා. ඒක අපිට බලපානවා. මොකද අන්තිම විනිශ්චයේදී අපි දන්නවා අපිට යන්න තියෙනවා ස්වාමීන් වහන්සේගේ මහා ධවල සිංහාසනය. විනිශ්චයන් දෙකක් තියෙනවා. මම මේක විනිශ්චයල ගන්නලා තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චයාසනය සහ දෙවියන් වහන්සේගේ මහා ධවල සිංහාසනය. දෙවියන් වහන්සේගේ මහා ධවල සිංහාසනයට යනකොට මම මේ ඉස්සෙල්ලා කියනවා අපේ තේජවන්ත ශරීරයකුත් ලැබිලා අපි අත්විවරම මත ගොඩ නැගලා තියෙනවා. මොකද අත්විවරම සුබ ආරංචිය. මොකක්ද සුබ ආරංචිය? යේසුස් වහන්සේ මං වෙනුවෙන් මැරුණු බවත්, තැන්පත් කරනු ලැබුව බවත්, සුද්ධ නිවීම ප්‍රකාර ක්‍රිස්තුස් වහන්සේ තුන්වෙනිදා නැවත නැගිටිනු බවත්. දැන් මොකද්ද වෙන්නේ? ප්‍රේමවන්තනි මේ වචනේ කියනවා එතන ජීවන පොතක් තියෙනවා. මම මේක කියලා දෙනවා. ඊගාවට තවත් පොත් රාශියක් තියෙනවා. දැන් ප්‍රේමවන්තනි අපි කරන දේ පමණක් නෙවෙයි, අපි පතන දේ පමණක් නෙවෙයි, අපි අදහස් කරන දේ පවා මොකක්ද වෙන්නේ ප්‍රේමවන්තනි? මේ පොත්වල අනිවාර්යයෙන්ම සඳහන් වෙන්නට යනවා. ඒ නිසා අපි මතක තියාගන්න ඕන ප්‍රේමවන්තනි මේ අපි හැමෝටම ප්‍රයිවට් සෙක්‍රටරි කෙනෙක් ඉන්නවා. ඒ ප්‍රයිවට් සෙක්‍රටරි කිසිම දෙයක් අපිට හංගන්න බෑ. හලෙලූයා. දෙවියන් වහන්සේ අපිට දේව දූතයන්ව පත් කරලා තියෙනවා. ආමෙන්. දැන් මේ මං කියන දේ, මම හිතන දේ ඊගාවට ඉදිරියේදීට මම මොකද්ද කරන්නේ? මේ හැම දෙයක්ම ප්‍රේමවන්තයනි සටහන් දෙනවා. මොකද දේව වචනේ කියනවා පළවෙනි කොරින්ති ඊට අයිගාට මොකක්ද දෙන්නේ? අන්තිමද දින දිනට යනවා. දෙවියන් අපි බලමු මොකද්ද කොහොමද දින දිනට යන්නේ කියලා. දේව වචනේ කියනවා ප්‍රේමවන්තයනි පළවෙනි කොරින්ති 3 වෙනි පරිච්ඡේදය කියන්නේ ඔක්කොමයි. මන්ද දැනටම මා දමා ඇති අත්විවරණ හැර වෙන අත්විවරණක් ලැබීමට කිසිවෙකුට නොපුළුවන. ඒ අත්විවරණ නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දැන් ප්‍රේමවන්තයනි අපි හැමදාම අපි මේ ගැන කතා කරනවා. අපි හැමදාම ක්‍රිස්තුස් වහන්සේ තුල අපි කියනවා හැමදාම ක්‍රිස්තුස් වහන්සේ මං වෙනුවෙන් මැරුණා. මං වෙනුවෙන් උන්වහන්සේ ජීවිතේ පූජා කරා. උන්වහන්සේ තැන්පත් කරනු ලැබුවා. උන්වහන්සේ පාතාලයට ගොස් මරණය සහ පාතාලයේ යතුරු රැගෙන උන්වහන්සේ නැවත නැගිට්ටා. තුන්වෙනි දවසේ මාත් සමග උන්වහන්සේ නැවත නැගිට්ටා. ඒ නිසා ප්‍රේමවන්තනි රෝම පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පරිච්ඡේදයේ කියනවා නුඹලාගේ බෞද්ධ ස්නාපනයේ නුඹලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණයට ඒකාබද්ධ වෙන බව දන්නේ නැද්ද? එලෙසම මරණයට ඒකාබද්ධ වුණා නම් තැන්පත් කරනු ලැබීමටත් තුන්වෙනි දවසේ මනුන්ගෙන් නැගිටීමටත් නුඹලා ඒකාබද්ධ වුණු බව නොදන්නාවුද කියලා. දැන් ඕක තමයි අපිට තියෙන වරප්‍රසාදල ජීවිතය. හලෙලූයා. ඒ නිසා තෙසලෝනික පොතේ කියන ප්‍රේමවන්තනේ යේසුස් වහන්සේව පිළි අරගෙන පරලෝකපත් වන අය, මරණය වෙන අය මොකද්ද කරන්නේ? යේසුස් වහන්සේගේ අන්තිම හොරණයන් ආදී සමග වහන්සේ තුරට යනවා. එවිට ජීවත් වෙන සිටින අය, පරලෝක මරුණු අය සියලු දෙනාම එකතුව යේසුස් වහන්සේගේ පාමුලට යනවා. එතනදී මොකද්ද වෙන්නේ? අපිට තේජවන්ත ශරීරයක් උන්වහන්සේ දෙනවා. ආමෙන්. දැන් ඔය කීම නිසා ප්‍රේමවන්තයනි අපි හුඟක් වෙලාට නොමග ගිහිල්ලා තියෙනවා. ඇයි නොමග ගිහිල්ලා තියෙන්නේ? අපි හිතනවා ප්‍රේමවන්තයනි අපි යේසුස් වහන්සේ පිළිගත්තම ඔක්කොම හරි කියලා. අපි හිතනවා යේසුස් වහන්සේ පිළිගත්තම අපිට පව්කමව ලැබෙනවා. අනිවාර්යයි. පව්කමව ලැබීම ප්‍රේමවන්තයනි අපි හිතනවා අපේ දේව රාජ්‍යයේ ස්වර්ගයේ ටිකට් එක ලැබෙනවා කියලා. නෑ ප්‍රේමවන්තයනි. එහෙම වෙනවා නම් ප්‍රේමවන්තයනි අපිට බෞද්ධිස්ම උනන් පස්සේ අපිට ඕන ජරා වැඩක් කරන්න පුළුවන්. මොකද ටිකට් එක හම්බ වෙලා ඉවරයි. එහෙම වෙන්නේ නැහැ. මොකද්ද දේවවචනේ කියන්නේ? මන්ද දැනටම තමයි ඇති අත්තිවාරම හැර වෙන අත්තිවාරමක් දැනීමට කිසිවෙකුට බෑ. මොකද්ද අත්තිවාරම? සුභාරංචියයි. හලෙලූයා. වෙන අත්තිවාරම් නැහැ. ඒ අත්තිවාරම දාලා ඉවරයි. ඒ අත්තිවාරම මත දැන් අපේ ජීවිතේ ගොඩ නගන්න යන්නේ. හලෙලූයා.
දැන් දේවචනේ කියන ප්‍රේමවන්තේ ඒ අත්විවරම නම් කවුද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ආමේන්. දැන් ඊගාට මොකද? මේ අත්විවරම මත ගොඩ නැගීමට යම් අය යොදන්නේ. ඒ කියන්නේ මොකද? මේ ක්‍රිස්තුස් වහන්සේ තුල අපේ ජීවිතය. හලෙලූයා. ප්‍රේමවන්තනේ නිකන් කිතුරුවෙක් වෙන්නත් පුළුවන්, සභාවේ ලීඩර් කෙනෙක් වෙන්නත් පුළුවන්, දේවගතිවරයෙක් වෙන්නත් පුළුවන්, බිෂප්වරයෙක් වෙන්නත් පුළුවන්, කාන්තා සංගමේ වෙන්නත් පුළුවන්, පුරුෂ සංගමේ වෙන්නත් පුළුවන්, ගබඩාකාරුවන් වෙන්නත් පුළුවන්. ඒ මොනම වුණත් හොඳ කිතුරු පරම්පරාවේ පවුලකට අයිති වෙන්නත් පුළුවන්. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා. ඒක මොකක්ද කියන්නේ? මේ අත්විවරම මත ගොඩ නැගීමට යම් අය යොදන්නේ. ඒ කියන්නේ ප්‍රේමවන්තයෝ ඔබත් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්තන් පස්සේ ඒක අත්විවරම පමණයි සුභාරංචි පිළිගැනීම. අපිට තියෙන ප්‍රේමවන්තයෝ යේසුස් වහන්සේව පිළිගත්තන් පස්සේ ගොඩ නැගීම. ඒ ගොඩ නැගීම ප්‍රේමවන්තනේ දිගටම යන ගොඩ නැගීම. ඒ ගොඩ නැගීම ඉවර වෙන්නේ නැහැ. ඒ ගොඩ නැගීම ඉවර වෙන්නේ යේසුස් වහන්සේගෙන් නැවත පැමිණීමෙන්. ආමේන්. ඒකන දක්වා අපි හැමදාම මේ ජීවිතේ ගොඩනගනවා. විශේෂයෙන්ම අපේ මරණයෙන් මෙහා අපි ගොඩනගනවා. මරණයෙන් එහා මම දන්නේ මොකක්ද වෙන්නේ කියලා ඒක අපිට හරියට පැහැදිලි නෑ. නමුත් ප්‍රේමවන්තයන් අපි ජීවත් වෙන්නේ මෙතන. අපි ජීවත් වෙන්නේ මේ මහ පොළවේ. හalleluya. මේ මහ පොළවේ ජීවත් වෙනකොට ප්‍රේමවන්තයනි මේ මහ පොළවේ අපේ මරණයෙන් මෙහා අපි ඉන්න ඕන කොහොමද අපිට හැංගි මුත්සන් කරන්න බැරි බව දේව වචනේ පැහැදිලි වූ කියන. ඇයි ඒ අත්විවරම අපි හැමෝම මේ අත්විවරමට වෙන්නේ ඉවරයි. ඒ අත්විවරම දාලා ඉවරයි. මොකද අපි හැමෝම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිඅරගෙන ඉවරයි. ආමේන්. යේසුස් වහන්සේ පිළිගත්ත නිසා අපේ සභාවේ සමාජිකයෝ වඩපත් වුණා. සභාවේ සමාජිකයෝ වඩපත් වුණා. ඊගාවට අපි කන්ෆර්ම් වුණා නම් අපි සම්පූර්ණ සමාජිකයෝ බවට මට එක වෙලාවකට හිතෙනවා ප්‍රේමවන්තයනි ඔන්න ඔතන තමයි අපිව නරක කරලා තියෙන්නේ. ඇයි? අපි ඔක්කොම හුඟක් අයගේ ඔළුවට එන්නේ මොකක්ද? අපි බෞතිස්ම කරලා ඊගාවට අපි කන්ෆර්ම් වුණාට පස්සේ අපි ස්ථිර වුණාට පස්සේ ඔක්කොම හරි දැන් සම්පූර්ණ සාමාන්‍ය. දැන් අපේ කිතුරු ජීවිතය නෑ ප්‍රේමවන්තයනි. මේ අත්විවරම මත ගොඩ නැගීමට යම් අය යොදන්නේ රන් රිදි අගනා මැණික් ඊගවට කියනවා දැව තෘණ හෝ පිදුරු නම් ඔවුන්ගේ කර්මාන්තයේ තත්ත්වය හෙළිදරව් වන්නේ. ඒ අත්විවරයෙන් පස්සේ අපි යන ජීවිතය මේක කර්මාන්තයක්. මේක ගොඩ නැගීමක්. හalleluya. මේක අපේ ජීවිතයට යම් දේවල් එකතු කර ගැනීම වර්ධනයක්. දැන් ඒ වර්ධනය කරා යනකොට ඒ එකතු කිරීම කරා යනකොට ප්‍රේමවන්තයනි මෙතන කියනවා මොකද්ද? සමහර අයට පුළුවන් රන් රිදි අගනා මැණික් ඒ වගේම සමහර අයට පුළුවන් තනකොළ පිදුරු ලී. මෙන්න මේ සම්බන්ධයෙන් ප්‍රේමවන්තයනි ජෝන් වෙස්ට් තුමා දේශනා කළා තියෙනවා පාරිශුද්ධිය කියලා. Sanctification. Sanctification කියන්නේ නිකන් ශුද්ධවන්තව සිටීම නෙමෙයි. Sanctification කියන්නේ එක process එකක්. ඒක ගමනක් යෑමක් එක. පාරිශුද්ධිය කියන්නේ ශුද්ධවන්තව සිටීම නෙමෙයි. ජෝන් වෙස්ට් තුමා ඒක ලස්සනට පැහැදිලි කරනවා. පාරිශුද්ධිය කියන්නේ එක process එකක්. ඒක අපේ ගමනක්. එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගත් දා පටන් එදා පටන් අපිට තියෙන process එකක්. අපිට තියෙන ගමනක්. අන්න ඒකට තමයි පාරිශුද්ධිය කියන්නේ. ඒ කියන්නේ මේ ඇදහිල්ලේ ගමන පියවරෙන් පියවර ඉදිරියට ගමන් කිරීම. අන්න ඒකට තමයි පාරිශුද්ධිය කියලා කියන්නේ. දැන් මොකද ඒ ගමන යනකොට ප්‍රේමවන්තයනි පාවුල්තුමා කියනවා කොරින්ති වාසීන්ට ඔබගේ ඒ අත්විවරම මත ඔබ ඉදිරියට යනකොට ඔබේ අත්විවරම මත ඔබ ගොඩනගන්න පාවිච්චි කරන්නේ රන් රිදි අගනා මැණික් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැව තෘණ හෝ පිදුරු වෙන්න පුළුවන්. මොනවා වුණත් ඔවුන්ගේ ඒ කියන්නේ කාගෙද ඔවුන්ගේ කියලා කියන්නේ? කාගේද? අපේ කියන්න බය නැතුව මගේ. කාගේද? මගේ තත්ත්වය. ඒ කියන්නේ ඔවුන්ගේ මගේ කර්මාන්තේ තත්ත්වය මොකද වෙන්නේ? හෙළිදරව්. කොහොමද හෙළිදරව්?
ප්‍රේමවන්තනි යේසුස් වහන්සේ අපිට ඉගෙනුවා වැලි මත ගොඩනගන ගෙයි ගල මත ගොඩනගන ගේ. ඔය දෙකම එකයි. වැල්මට එකයි. හැබැයි කුණාටුවක් ආපු ගමන් මොකද වෙන්නේ? ඔය දෙකේ වෙනස අහු වෙනවා. ඔය දෙකේ වෙනස අහු වෙනවා. දැන් මෙතන මොකක්ද කියන්නේ ප්‍රේමවන්තනි? ඔවුන්ගේ කර්මාන්ත තත්ත්වය හෙළිදරව් වන්නේ කොහොමද හෙළිදරව් වෙන්නේ? ඒ දවස දින සහිතව උදාවේ. හෙළිදරව් පොතේ කියනවා යේසුස් වහන්සේගේ පැමිණීමේදී උන්වහන්සේගේ ඇස් මොකක් වගේ කියලා? ගිනි බෝල. ගින්න. උන්වහන්සේ ප්‍රේමවන්තනි මා දිහා බලනකොට මොකද්ද වෙන්නේ? උන්වහන්සේ මා දිහා බලනකොට ඒ ගින්නෙන් මාව දැවෙන්නට යනවා. හැබැයි මම යේසුස් වහන්සේව පිළිගත්ත දවසේ ඉඳලා ප්‍රේමවන්තනි මම ඇවිල්ලා තියෙන්නේ රන් රිදි අගනා මැණික් මතනම් මගේ ජීවිතේ ගොඩනගලා තියෙන්නේ. උන්වහන්සේ ගින්න මාර්ග දෙන්නකොට රත්තරන් වල මොකද වෙන්නේ? තවත් ඒක සුද්ධ වෙනවා. රත්තරන් රිදි මැණික් ඒවා තවත් උපගැන්වෙනවා. හැබැයි පිදුරු එහෙම නැත්නම් ලී තනකොළ පිදුරු නම් මොකද්ද වෙන්නේ? ඒවා දැවෙනවා. ඒවා දැවෙනවා. දැන් ප්‍රේමවන්තනි මම අහන්න ප්‍රශ්නයක්. ඔබ යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ මම යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ අපි දෙවියන් වහන්සේත් එක්ක හැංගිමු උත්සම් කරන්නේ කියන්නේ. ඒතර හැංගිලානේ කරන්නේ. කවුරුත් දන්නේ නැහැ නේද? අපි හොරෙන්නේ කරන්නේ. දැන් හොරෙන් කරන්නේ ඒවා ප්‍රේමවන්තනි මේ පොත්වල වදින්න. හොරෙන් කරන ඒවා මේ පොත්වලට වදිනවා. දැන් මේ පොත් මොනවද? මේ පොත් මොනවද? මේ අපි එක් එක්කනාගේ පොත්. අපි හැමෝටම මේ පොතක් තියෙනවා. මේ පොත්වල නම් ගහලා තියෙනවා. ඒ වචනේ කියන්නේ අපි හැමෝටම මේ පොතක් තියෙනවා. මතක තියාගන්න ප්‍රේමවන්තනි සමහර අය කියනවා ගැලවීම ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය මත මිසක් අපේ පුණ්‍ය ක්‍රියා කර්ම කොටගෙන නෙමෙයි. ඒක හරියටම හරියි. ගැලවීම ලැබෙන්නේ අපේ පුණ්‍ය ක්‍රියා අපේ යහපත් ක්‍රියා කරන කොටගෙන නෙමෙයි. හැබැයි විනිශ්චයේදී ඒ ගැලවීම ලැබෙන්නට ප්‍රේමවන්තයන් අපිට තිබිච්ච ඒ අත්විවරණේ පස්සේ අපි ජීවිතේ ගොඩනගන්නේ කොහොමද කියන එක මත විනිශ්චයට අනිවාර්යයෙන්ම බලපෑමක් තියෙනවා. අර ත්‍රිවිල් ගහලා තියෙන පිටිපස්සේ සෙල්ලන්න ගොල්ලෝගේ මොකද වෙන්නේ? මේ එක් ජීවිතයට අපි නැමති ජීවිතයට යේසුස් වහන්සේගේ ගිනි බෝල නැමති ඇස් අපි දිහා බලනකොට ප්‍රේමවන්තයනි අපි මේ ජීවිතයේ ගොඩනගලා තියෙන දේව වචනයට කාරණා තුනක් තියෙනවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත මත, දෙවියන් වහන්සේගේ බලය මත සහ දෙවියන් වහන්සේට ගෞරවය දීම මත. ඔන්න ඔය කාරණා තුන. දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි දෙවියන් වහන්සේගේ බලය පරිදි සහ දෙවියන් වහන්සේට ගෞරවය දීම පරිදි. ප්‍රේමවන්තයනි මම සමහරවිට මගේ ඔෆිස් එකේ සමහරවිට ඔෆිස් එකේ සෙක්‍රටරියට බාර දීලා යනවා වැඩ ගොඩක් පිටරට ගිහිල්ලා එනකොට ප්‍රේමවන්තයනි ඔෆිස් එක හරිම ලස්සනයි. කර්ටන් දාලා මල් පෝච්චි තියලා මම යනකොට මොකුත් නැහැ. දැන් මම ඇවිල්ලා සෙක්‍රටරිගෙන් අහනවා කොහොමද වැඩ කටයුතු කරන්නේ? පාදුනාංශ මේ පේන්නේ නැද්ද? ඊට වඩා ලස්සන දෙයක් තියෙනවනේ පාදුනාංශ බලන්න කර්ටන් දාලා පාදුනාංශ යනකොට කර්ටන් තිබුණේ නැහැ. නෑ හොඳයි කර්ටන් දාලා ලස්සනයි. හොඳයි. මේ වැඩ ටික හරියද? පාදුනාංශ මේ මල් පෝච්චි ටික එහෙම ලස්සන නැද්ද? දැන් යා බලන්නේ මම ඒව බලනවද කියලා. මල් පෝච්චි ටිකත් හොඳයි. බොහොම හොඳයි. ඒක ඔක්කොර වතුර දාලා තියෙනවා, කාපට් දාලා තියෙනවා, සුද්ධ කරලා තියෙනවා, ඔක්කොම කරලා තියෙනවා. වැඩ ටික කොහොමද? පාදුනාංශ ලියුම් ටික නම් ගහන්න බැරුණා. මට ගහලා දෙන්නම් පාදුනාංශ අවස්ථ කෙල්ලුනේ. වැඩේ හරියද? දෙවියන් වහන්සේගේ කැමැත්ත නැහැ. අපිට හැම දෙයක්ම ජීවිතේ කරන්න පුළුවන් ප්‍රේමවන්තයනි ලස්සනයි. හරිම ලස්සනයි. ඔෆිස් එක ලස්සනයි. කර්ටන් දාලා හැම දෙයක්ම තියෙනවා. ඒ වුණාට දේව කැමැත්ත නැහැ. ප්‍රේමවන්තයනි අද අපිට සමහර දේවල් කරගන්න දෙවියන් වහන්සේගේ බලය නැති වුණාට වෙන බලවත් නැද්ද? වෙන බලයවල් නැද්ද? තියෙනවා. යකාගේ බලය ඕන තරම් තියෙනවා. යකාගේ බලය ඕන තරම් තියෙනවා. අද පරිස්සම් වෙන්න ඕන ප්‍රේමවන්තයනි යේසුස් වහන්සේගේ නාමයෙන් අද සමහර අය යකාගේ බලය පාවිච්චි කරනවා. අද සමහර අය ඉන්දියාවේ ගිහිල්ලා එක එක දෙවියන්ගේ බලය අරගෙන ඇවිල්ලා යේසුස් වහන්සේගේ නම පාවිච්චි කරලා ඒ බලයෙන් හාස්කම් කරනවා. ඒවා අහු වෙලා තියෙනවා.
පරිස්සම් වෙන්න ඕන. අනිත් එක දෙවියන් වහන්සේට ගෞරවය. ඒ හැම දෙයකින්ම දෙවියන් වහන්සේට ගෞරවය රන් වෙන්නේ ඔය කියන්නේ මේ පැත්තේ තිබුණ ওই දේවාලවල අර මේ තැන්වල ගොඩක් ඒවත් කරනවා. ඒ විතර නෙමෙයි යේසුස් වහන්සේගේ නම පාවිච්චි කරලා කරනවා. මම හිතලා යෙදෙවි හිටියේ. යේසුස් වහන්සේගේ නම පාවිච්චි කරලා කරනවා. මම දන්නේ කෙනෙක් හිටියා ප්‍රේමවන්තයෙක් යේසුස් වහන්සේගේ නම පාවිච්චි කරලා යාඥා කරනවා හිමියේ සිරිමේ ඒ ඉස්සරහා ඉන්න එක්කනාගේ මහ පටැඟිල්ල පාගනවා. ඒ වංචරකම නෙමෙයි. ඇඟිල්ල පාගනවා කියන්නේ සමහරවිට අපි හිතන්නේ වංචරකමක් කියලා නෑ. ඒක ප්‍රේමවන්තයෙනි සම්පූර්ණයෙන්ම කට්ටඩි ගුරුකමක්. කට්ටඩි ගුරුකමක්. අන්තිමේදී වැටෙනවා යම් දේවල් සිද්ධ වෙනවා යේසුස් වහන්සේගේ නම පාවිච්චි කරන්නේ. හැබැයි එතන තියෙන සම්පූර්ණ මලයාලි ගුරුකම. ප්‍රේමවන්තයෙනි මතක තියාගන්න ඕන දෙවියන් වහන්සේගේ බලය නැතුව ප්‍රේමවන්තයෙනි මෙතනට එන්න බෑ. ඒ වගේම තමයි දෙවියන් වහන්සේව ගෞරවයට මහිමයට පත්. එතකොට රන් රිදි මැණික් ඊට පස්සේ මොකද කියන්නේ? ඊගාවට දැව තෘණ සහ පිදුරු නම් ඔවුන්ගේ කර්මාන්තයේ තත්ත්වෙ හිතලවන්නේ. ඒ දවස ගින්න සහිත උදාවේ ඒ ගින්නේ ඒ කියන ඔක්කොමයි. ඒ ගින්නේ ඒ කර්මාන්ත පරීක්ෂා කරන ලැබීමේ ඒවායේ නියම ස්වභාවය එළිවේ. ප්‍රේමවන්තයෙනි මේක සෙල්ලමක් නෙමෙයි. ඉතින් අර බයිබල් පදේ බොරුද? අපේ උන්වහන්සේත් එක්ක හැංගිමු උත්තම් කරන්න බෑ කියලා. ඔයගොල්ලෝ දන්නවද මේ බයිබල් පදේ ලියලා තියෙන ප්‍රේමවන්තනි අවුරුදු 2764කට ඉස්සෙල්ලා. මොකද යෙසායා ඉන්නේ ක්‍රිස්තු පූර්ව 742. දැන් අපි ඉන්නේ 2022. මේ 2764කට ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ කියනවා දරුවනේ මාත් එක්ක හැංගිමු උත්තම් කරන්න එන්න එපා. අපි කොහොමද තවත් හැංගිමු උත්තම් කරන්න යන්නේ? මේ වගේ කියන ඔක්කොම කියන්නේ සංවිධානය මේසේ වදාළසේක. මේ 29 වෙනි පරිච්ඡේදයමයි කියන්නේ. මේ සෙනඟ මට නමස්කාර කරන්නේ වචනයෙන් පමණයි. ඔවුන්ගේ සිත් මා වෙත යොමු වී නැත. ඔවුන්ගේ ආගම වනාහි මොකද්ද? කටපාඩම් කරන මනුෂ්‍ය නීති රීති හා පාරම්පරික සම්ප්‍රදායෝ පමණයි. ප්‍රේමවන්තනි මේක කියලා තින්නේ අවුරුදු 2700 ගානකට ඉස්සෙල්ලා. ඕක අදට බලපාන්නේ බලන්න කොච්චර අදට බලපානවද කියන්නේ මොකක්ද මේ සෙනඟ මන නමස්කාර කරන්නේ වචනයෙන් පමණයි. අද ප්‍රේමවන්තනි අද කොච්චර මේක සත්‍යද? අද අපි නමස්කාර කරන්නේ ගියාම ප්‍රේමවන්තනි නිකන් වචනයෙන් පමණයි. කිසිම හැඟීමක් නැහැ. මොනවද කරන්න කියලා දන්නේ නැහැ. අපි නමස්කාර කරන්නේ ඔවුන්ගේ සිත් මාවත යොමු වී නැත. ඔවුන්ගේ ආත්ම වනායි මොනවාද? කටපාඩම් ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන් වහන්සේ වහන්සේගේ නාමයට ගෞරව වේවා වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඉතින් අපි මේව මොනවද කරන්නේ? කටපාඩම් කරනවා. දයාවන්ත පියාණන් ඔබගේ කරුණාව කෙරෙහි මිස අපේ කිසිම දෙයක් මතව අපගේ ජීවිතය හැදිලා නැති ඒ වගේම කියනවා ක්‍රිස්තුස් වහන්සේ පාවා දුන්න ලැබු රාත්‍රියේ කූප රැගෙන දැන් මේවා කටපාඩමින් අපි මේවා ප්‍රකාශ කරනවා. දැන් ඒ සම්ප්‍රදාය නිසා ප්‍රේමවන්තනි මොකක්ද වෙලා තියෙන්නේ? අපි මේවා කටපාඩමින් ප්‍රකාශ කරනවා. හැබැයි ඔය ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේ උන්වහන්සේ කූපගෙන තුති පුදා කඩා ගෝලයන්දී කියන කොටස බයිබලයෙන් ගත්තොත් එහෙම බයිබලයෙන් ගත්තොත් කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ ප්‍රේමවන්තනි එතන ලස්සනට පෙන්වන්න කරලා දෙනවා. ඔබ එබැවින් මේ සම්ප්‍රදාය ගන්න එනකොට ඔබගේ සිත පරීක්ෂා කර නොබලා ඔබ මෙතනට ආවොත් ඔබ කරන්නේ බහානක දෙයක්. ඒ නිසා ඒක කරන්න එපා. බයිබලයේ තියෙනවනේ. වේලාව කරන් බලන්න දැන් මේ යාඥා පොතට මේ සම්ප්‍රදාය අරන් තියෙන්නේ බයිබලෙන්නේ. බයිබලෙන් අරන් තියෙන්නේ. ඊගාවට කියනවා මේ සම්ප්‍රදාය හරියට නොකිරීම නිසා අද ගොඩක් අය ලෙඩ්ඩු බවට පත් වෙලා ගොඩක් අය මැරිලා ගිහිල්ලා. දැන් බලන්න ප්‍රේමවන්තයනි අර සම්ප්‍රදාය නැතුව දේව වචනයෙන් මේක පැහැදිලි කරනවා නම් මිනිස්සුන්ගේ හදවතට කොච්චර වදිනවද? මම මේ සම්ප්‍රදාය මේව කරනවා නෙමෙයි විවේචනය කරනවා නෙමෙයි. මම මේ කියන්නේ අද අපි පත් වෙලා තියෙන තත්ත්වය. අද විතරක් නෙමෙයි. අවුරුදු 2700 ඉස්සෙල්ලා යෙසායා කියනවා මේ ඊශ්‍රායල් ජනතාවට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඔවුන්ගේ ආගම වනාහි
කටපාඩම් කරගත් මනුෂ්‍ය රීති හා පාරම්පරික සම්ප්‍රදායෝ වෙති කටපාඩම් කරගෙන. දැන් අද මොනවද වෙලා තියෙන්නේ ප්‍රේම? ඇත්ත වශයෙන්ම අද අපි බැලුවොත් එහෙම බලන්න පල්ලියකට ගියාම මේ පින්තූරු දෙක බලන්න මොකද මේක වෙන්නේ කියලා. දැන් මේ පල්ලියේ පින්තූරු දෙකක්. දැන් මෙතන බලන්න මෙතන මේ ඔක්කොම අය දේශනාවට ඇහුම්කම් දෙනවා. වචනයට සමන් දෙනවා. ඒගොල්ලෝගේ මූණි හිනාවකුත් නැහැ. ඒ කියන්නේ ඒකෙන් පේන පාස්ට් මොනවද කියන්නේ? සමානට දේව වචනේ ප්‍රොෆෙටික් වර්ඩ් එකක් දෙනවා. දිවසි වාක්‍යයක් දෙනවා. දිවසි වාක්‍ය දෙනකොට hina වෙන්න පුළුවන් නේ. නමුත් මේ මනුස්සයා hina වෙනවා. ඇයි මේ මනුස්සයා hina වෙන්නේ? මේ මනුස්සයාගේ ෆෝන් එකේ අපි අද ඔක වෙන්නේ නැහැ. අද කීප මෙතන බලන්න. මෙතන මේගොල්ලෝ ඔක්කොම බලාගෙන ඉන්නේ දේව වචනේ තුල. හැබැයි මෙයා ෆෝන් එක අද කොච්චර මේ දේ වෙනවද ප්‍රේමවන්තේ? අද කොච්චර මේ දේ වෙනවද? අපි කොච්චර කිව්වත් ප්‍රේමවන්තේනේ කොච්චර කිව්වත් ෆෝන් එක මියුට් කරගන්න කියලා ෆෝන් එක වයිබ්‍රේට් දාගෙන ඉන්න බන්නේ. ඇයි? නමස්කාරය කියන්නේ මොකක්ද කියලා ප්‍රේමවන්තේන අපිට හැඟීමක් නැහැ. දෙවියන් වහන්සේ සමග හැඟීමුත්තම් කරනවා. ඉතින් ෆෝන් එක වයිබ්‍රේට් දාගෙන ඉන්නකොට මොකද කරන්නේ? ෆෝන් දැන් සමහරවිට ගීතිකා පොත අතේ බයිබලයේ අතේ මෙතන ෆෝන් එක. කාටවත් පේන්නේ නැහැ. අඩු ගානේ ඉස්සරහින් එක්කනවත් පේන්නේ නැහැ, පස්සේ ඉන්න එක්කනවත් පේන්නේ නැහැ. හැබැයි කාටද පේන්නේ? දෙවියන් වහන්සේගෙන් අපිට හැංගෙන්න බෑ. දෙවියන් වහන්සේ කියන නුඹලා නමස්කාර කරන්නේ හරි සිතකින් නෙමෙයි. හරි හැඟීමකින් නෙමෙයි. නුඹලා බොරු කරන්නේ. එදා කාටද කිව්වේ මේක අපි නෙමෙයි කියන්නේ කාටද කිව්වේ? එදා කිව්වේ මේක මේ අවුරුදු 2700කට ඉස්සෙල්ලා. යෙසායා අනාගත වක්තුතුමා තුලින් එදා මේ ඊශ්‍රායල් ජනතාවට ඒ ප්‍රකාශ කරපු දේ. ප්‍රේමවන්තයනි බලන්න ඊගාවට යෙසායා කියනවා මා කෙරෙහි තිබෙන ඔවුන්ගේ අය මේක හොඳට කියවන්න ප්‍රේමවන්තයනි. මොකද කියන්නේ? මා කෙරෙහි තිබෙන ඔවුන්ගේ බය මනුෂ්‍යයන්ගෙන් ඉගෙනගත් ආඥාවක් තිබෙන බැවින්. තේරෙනවද? දෙවියන් වහන්සේට අපේ කෙරෙහි තියෙන බය අපි මනුෂ්‍යයන්ගේ ආඥාවක් හැටියට ඉගෙනගත්ත බයක් තමයි අපිට තියෙන්නේ. තේරෙන්නේ නැහනේ? අමාරු ඉදේරුම් ගන්න නේ. අයිත් පාරක් බලන්න අයිත් පාරක් හොඳට කියවන්න. මා කෙරෙහි තිබෙන ඔවුන්ගේ බය මනුෂ්‍යයන්ගෙන් ඉගෙනගත් ආඥාවක් තිබෙන බැවින්. අපිට දෙවියන් වහන්සේ කියන උගන්වලා තියෙනවා. අපිට දෙවියන් වහන්සේ කියන උගන්වලා තියෙනවා. අපිට දෙවියන් වහන්සේව බය කරලා තියෙනවා සමහරවල්. නේ? ජීසස් බලාගෙන ඉන්නවා නෝකි වෙන්න එපා. නේ? කුංචි කාලේ ඔබ කියනවනේ. ජීසස් බලාගෙන ඉන්නේ. ඉතින් සමහර ළමයි යනවා කො නෑනේ. උඟක් කියලා ළමයි යනවා කො නෑනේ. අපිව බය කරලා තියෙනවා ප්‍රේමවන්තයනි. ඒ වගේම තමයි සමහරලාට දේව වචනය ගෙනල්ලා අපිව බය කරලා තියෙන. දැන් සිම්පල් උදාහරණයක් ගත්තොත් ප්‍රේමවන්තයනි දැන් අපි පොලිසියට බයයි. අපි පොලිසියට බයයි. දැන් පොලිසියට බය නිසා මොකද කරන්නේ ප්‍රේමවන්තයනි? අපි දැන් වාහනේ යනකොට සීට් බෙල්ට් දාගන්න. දැන් හුඟක් වෙලාවට සීට් බෙල්ට් දාගන්නේ මොකටද? බය නේද? ඔක ගියසුමානේ තුනා. ඒකේ අපි මේ කොඩිගාමන් ස්ටේෂන් එකේ බැස්සම රිජෙට් පාදුනාන්සෑව අපිව ගන්න කාර් එකට නැත්නම් මම ඉස්සරහා වාඩිලා හිටියා රිජෙට් පාදුනාන්ස කිව්වා බෙල්ට් එක දාගන්න කියලා. මම රිජෙට් පාදුනාන්සගෙන් ඇහුවා මෙහෙත් පොලිසියෙන් අල්ලනවාද කියලා. ඒක පාට්ටේ ඔක ඇහෙනවා. අයියේ ඒක අහන්නේ ප්‍රේමවන්තයනි. අපි පොලිසියට බය ඇත්තටම ප්‍රේමවන්තයනි පොලිසිය මාතුල ඉන්න නිසාද? නෑ. පොලිසිය නිසා. ඒ නිසා බයයි. පොලිසිය කියන ආඥාවන් නිසා. පොලිසිය අපි දකින ආකාරය. පොලිසිය අපිව අල්ලන නිසා. පොලිසිය අපිව දඩ ගහන්න නිසා. අපි බයයි. හෙල්මට් එකක් දාගෙන යන්නේ නැත්නම් ඒකයි. පුළුවන් තරම් බලනවා ප්‍රේමවන්තයනි හෙල්මට් එකක් දාන්න ඕනි නැත්නම් ඔය මේ ළඟටනේ යන්නේ ඉතින් හෙල්මට් එකක් මොකටද? පොලිසිය උතර නැහැ නේ. ඉතින් ඒ බය සාමාන්‍යයෙන් අපිට තියෙන ප්‍රේමවන්තයනි. හොරෙන් යන්න පුළුවන් නම් අපි හොරෙන් යනවා. ඉතින් දෙවියන් වහන්සේ කියනවා ඕගොල්ලෝ මට බය නැහැ. ඕගොල්ලොන්ට බයක් කියන එකක් තියෙනවා. ඒ බය ඇවිල්ලා කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ? මිනිස්යන්ගේ ඉගෙනගත්ත ආඥාවන් වල තියෙන බය තමයි ඕගොල්ලොන්ට තියෙන්නේ. ඕගොල්ලොන්ට සැබෑ බයක් මා තුල නැහැ. සැබෑ බයක් මා තුල
දෙවියන් වහන්සේ යසායා තුලින් කියනවා ඔගොල්ලෝ දූෂණය වෙලා තියෙනවා. ඔගොල්ලෝගේ පව් නිසා තමයි මේ ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ. අපි ගිය බදාද දැක්කනේ. යසායා අනාගත වස්තුතුමා තුලින් කිව්වා දෙවියන් වහන්සේ මට පූජා වලින් වැඩක් නැහැ. ඔයගොල්ලෝගේ ආගමික උත්සව ඔක්කොම දූෂ්‍යලා තියෙන්නේ. ඔයගොල්ලෝගේ අමාවක් උත්සව ආගමික රැස්වීම, ඒ කියන්නේ සංවස්තන රැස්වීම මේවා ඔක්කොම දූෂ්‍යලා තියෙන්නේ. මොකක් නිසාද? උඹලාගේ පාපේ නිසා. ඒවා අපි ඔක්කොම කරන්නේ ප්‍රේමවන්තයනි කරන්න ඕන නිසා, ආඥාව නිසා, එහෙම නැත්නම් සම්ප්‍රදාය නිසා. දෙවියන් වහන්සේ කියන මට ඒවයි වැඩක් මේ අවුරුදු 2700 කට ඉස්සර. දැන් අපේ තාක්ෂණයත් එක්ක අපි කොච්චර ප්‍රේමවන්තයනි අපි තවත් කොච්චර පාපේ ගැඹුරට ගිහිල්ලා ප්‍රේමවන්තයනි මේ වගේම බයක් තමයි අපි අර පොලිසියට දක්වන බයක් වගේ තමයි අපි දෙවියන් වහන්සේට දක්වන්නේ. හැබැයි මතක තියාගන්න ඕන. දැන් මෙතන පොලිස් නැහැ. ඒ නිසා අපි මේක කරනවා. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. යම් විදිහකට මේ පොලිසියෙන් ඇවිල්ලා හැවුවොත් මේ ඕගොල්ලෝ මීටර් එකේ දොර තියාගෙන ඉන්නවද? ඕවාගේ ප්‍රශ්න ආවොත් අපිට එක එක කියන්න පුළුවන්. බෑ. අපි බයයි. අපි බයයි. මම දන්නවා මාළදිවයිනේ ගිහිල්ලා අපි දේව මෙහෙන් පවත්වනවා. හොරෙන් කරන්නේ. සම්පූර්ණයෙන්ම හොරෙන් කරන්නේ දේව මෙහෙයන්. එකපාරක් පොලිසියෙන් පැන්නා. යන්තම් බේරුණා. ප්‍රේමවන්තයනි අපි දන්නවනම් පොලිසියෙන් එන්නේ නැහැ කියලා අපි හොයි කරනවා. හැබැයි දෙවියන් වහන්සේත් එක්ක ඒවා බෑ. ඇයි? දෙවියන් වහන්සේ මා තුල ඉන්න කරන්නේ. හalleluya. පොලිසිය හොයවා මොකක් හරි ඒවා පැත්තකින් ඉන්න අය. ඒ වගේම ප්‍රේමවන්තයනි 16 වෙනි පදේ කියනවා මොකද්ද? ඔහු කාරණා නොපිට පෙරලති. කන පිට පෙරලයි. මේ ඔහු කියන්නේ කවුද? අපි මේ ඉස්රායල් ජනතාව කියලා කියන්නේ බා අපිටයි මේ කියන්නේ. මේ වචනේ අපි මොකද කරන්නේ? කාරණා නොපිට පෙරලති. වඩා වැදගත් වන්නේ කුඹකාරයාද නැතිද? මිනිසෙකු සෑදූ දෙයකට නුඹ මා සෑදුවේ නැත කියාවෝ නුඹ කරන දේ නුඹ නොදන්නේය කියාවෝ මිනිසා අමතමින් කිව හැකිද? දැන් බලන්න ප්‍රේමවන්තනි යසායා කියන්නේ දෙවියන් වහන්සේ නුඹේ කවුද? කුඹකාරයා. නුඹව හදපු තැනන් වහන්සේ. නුඹව හදපු තැනන් වහන්සේ හැටියට නුඹට කියන්න පුළුවන්ද නුඹ මා සෑදුවේ නැත? එහෙම නැත්නම් නුඹ කරන දේ නුඹ දන්නේ නැහැ. දෙවියන් වහන්සේ කරන දේ දෙවියන් වහන්සේ දන්නේ නැද්ද? දෙවියන් වහන්සේ මං වෙනුවෙන් කරන දේ දෙවියන් වහන්සේ දන්නේ නැද්ද? දෙවියන් වහන්සේ මාව නිර්මාණය කරනකොට හalleluya. දෙවියන් වහන්සේ මාව නිර්මාණය කරනකොට අපේ යාඥාවේදී කියවන ප්‍රේමවන්තයන්ට මිලියන ගාණකින් අන්තිමට එකයි යන්නේ. හalleluya. මිලියන 500කින්. මිලියන 500කින් එකයි යන්නේ. හalleluya. ඒක කවුද? ගායසින්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හalleluya. ප්‍රේමවන්තයනි මේ මිලියන 500කින් එකෙක්ව දෙවියන් වහන්සේ තෝරගන්නකොට දෙවියන් වහන්සේ දන්නේ නැත්නම් මම තෝරගන්නේ කාවද කියලා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට ගෞරවය වේවා. අපි හදපු දෙයට කතා කරන්න පුළුවන් වුණා. මොනවා කියයි? දැන් උදාහරණයක්. මම පෞද්ගලික කාලේ කිව්වා මේ බේස් ගිටාර එක කෑලි වලට කැඩුනා කියලා. මේ බේස් ගිටාර එක ගත්තේ 1998. මේක දවසක් මෙහෙම ගගහා ඉන්නකොට මේ දේව මේ ඉස්සෙල්ලා මම ටියුන් කරන්න යනකොට පෙට්‍රෝල් එක ගලවලා අතට ආවා. ඊට පස්සේ ඉමිනිෂියේ වයර් ටයිප් දෙකක් දාලා එදා කොහොමද ගැහුවා. දාලා පස්සේ මම මේ කුඩට අරගෙන ගිහිල්ලා කෑලි වලට ගැලෙව්වා. කෑලි වලට ගැලෙව්වා හදන්න පුළුවන්ද කියලා බලන්න. දෙවියන් වහන්සේට ප්‍රශංසාව තිබ්බරලා හොඳට දෙනවා දැන්. ආමෙන්. හalleluya. ලස්සනට හැදුවා. පළවෙනි වතාවට මම බේස් ගිටාර එකක් ඇති ඔක්කොම ගම් ගෙනල්ලා අලවල ඔක්කොම කළා. දැන් ෂෝක් එකක් දෙනවා දැන් අතන දැනෙන්නවත් නෑ බේස් ගහනවා. හalleluya. දැන් බේස් ගිටාර එකට මට කියන්න පුළුවන්ද මම උඹව දන්නේ නැහැ. මම එකක් කියන්න. ඌ කිව්වොත් එහෙම මාව දන්නේ නැහැ කියලා. මම කියනවා උඹ ඇතුලේ තියෙන ඔක්කොම මම දන්නවා. උඹ ඇතුලේ තියෙන අනමුරුච්ච පවා මම දන්නවා. උඹ ඇතුලේ තියෙන අනමුරුච්ච පවා මම කරකවලා තියෙනවා මනුස්සයෝ. හalleluya. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රේමවන්තනි දෙවියන් වහන්සේ අපිව සාදර කොට අපිට නිකන්වත් කියන්න පුළුවන්ද ස්වාමීනි මම දන්නේ නැහැ.
ඔබ වහන්සේව දන්නේ නැහැනේ. ඔබ වහන්සේ මෙහෙමයි කියලා මම දැනගෙන හිටියේ නෑනේ. ඇයි දැනගෙන හිටියේ නැත්තේ? අපි පරම්පරාවෙන් පරම්පරාවට ඇවිල්ලා තියෙන්නේ ආඥාව තුල තියෙන ඒ දැනගැන්මෙන් පමණයි. දෙවියන් වහන්සේ ගැන දැනගැන්මෙන් පමණයි. හැබැයි අපි හරියට දෙවියන් වහන්සේව දැනගත්තොත් ප්‍රේමවන්තයනි මේ කතාන්දරේ කාටවත් කියන්න බෑ. හලෙලූයා. මම එකක් කියන්නම්. මේ බේස් ගිටාරයකට ඔරිජිනල් අයිතිකාරයෙක් ඉන්නවා. අයිතිකාරයෙක් කියන හදපු කෙනෙක්. මේක ගිබ්සන් එකක්. ඒතකොට ඒ ගිබ්සන් කම්පැනි තමයි මේක හදලා තියෙන්නේ. එහෙම නේද? හැබැයි ප්‍රේමවන්තයනි ඔබයි මායි අතර තියෙන සම්බන්ධතාවය දෙවියන් වහන්සේගේ. දෙවියන් වහන්සේ අපේ ඔරිජිනල් ක්‍රියේටර්. අපේ ඔරිජිනල් මෞකාරයන් වහන්සේ. හalleluya. දෙවියන් වහන්සේට ප්‍රශංසාව. ආමේන්. එනිසා ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේට අපිට කියන්න බෑ මම දන්නේ නෑනේ. මම දන්නේ නෑනේ. හරි අපි කිව්වයි කියමුකෝ. දෙවියන් වහන්සේ අපිට කියයි උඹේ හැම ඇන්න මුරිච්චියක්ම මම දන්නවා පුතේ. හalleluya. ආමේන්. මේ බේස් ගිටාරේ තියෙන පැත්තක මම ඉන්නේ මෙතන. ඒක මම හැදුවා. අදලා දැන් මෙතන තියෙනවා. දැන් ඒක ගහන්න ශාකර්. මම ඕක ගහන්නේ හැබැයි ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේ අපේ මෞකාරයන් වහන්සේ ඇටියට උන්වහන්සේ අන්තිමට ගත්ත තීරණය මොකද්ද? අන්තිමට ගත්ත තීරණය මේ අනපනත් මම ඊට පස්සේ ගල් පූර්වවල ලියන්නේ නැහැ. හalleluya. මේ අනපනත් මම ඊට පස්සේ ගල් පූර්වවල ඉඳලා මොසෙස් තුලින් දෙන්නා වගේ දෙන්න යන්නේ නැහැ. ඒවා නුඹලාගේ සිත්වල නිදහන් කරන්න යන්නේ. ආමේන්. අපේ සිත්වල නිදහන් කරන්න යනවා. කොහොමද? අපේ සිතේ ලියන්න යනවා. අර සින්දුවක් තියෙනව නේද? මේක මම ඔබේ සිතේ ලියන්නම්. හැබැයි ප්‍රේමවන්තනි දෙවියන් වහන්සේ අපේ හෘද වස්තු අරගෙන ලිව්වේ නෑ. දෙවියන් වහන්සේ අපේ සිත්වල ලිව්වේ කොහොමද? මා තුලට ඇවිල්ලා. හalleluya. මා තුලට ඇවිල්ලා. ආමේන්. ප්‍රේමවන්තනි කියන්නේ මා තුල ඉන්නවා නම් ප්‍රේමවන්තනි මට කිසි හොරකමක් කරන්න බෑ. සිතුවිල්ලකින්වත් හොරකමක් කරන්න බෑ. ක්‍රියාවෙන්වත් හොරකමක් කරන්න බෑ. ප්‍රාර්ථනා කිරීමකින්වත් හොරකමක් කරන්න බෑ. මොකද දේව වචනේ කියනවා ඔබ යන්නේ කොහාටද කියලා දුර්තියාම දෙවියන් වහන්සේ දන්නාසේ. හalleluya. මම මෙතන බයික් එකේ නැගලා මම යනවා. දෙවියන් වහන්සේ දන්නවා අනිවාර්යෙන් මම කොහාටද යන්නේ කියලා. මම හොර ගමනක් ගියොත් එහෙම කවුද දන්නේ? ඒක දෙවියන් වහන්සේ දන්නවා. අපිට ඒව බෑ. අපිට ඒව කරන්න පුළුවන්. හැබැයි අන්තිමට අහු වෙනවා. කොහොමද අහුවෙන්නේ? ඒව පොතේ ලිය වෙනවා. හalleluya. මම හොර ක්‍රියාවක් කරොත්, හොර සිතිවිල්ලක් සිටුවොත්, ඒ ඔක්කොම අපේ පුත්තල ලිය වෙනවා. අන්තිමේදී ඒවා අහුවෙන්නට යන ප්‍රේමවන්තයෙනි. මොකද යෙසායා හැමතිස්සෙම දෙන්නේ බලාපොරොත්තුවක්. යෙසායා අනාගත වක්තුතුමා තුලින් දෙවියන් වහන්සේ මේවා කතා කරලා දැන් ඕගොල්ලෝ මම මෙතනින් බලාපොරොත්තුවක් නැතුව දැන් යන්න කිව්වොත් කොහොමද? හොඳයි නෑ. උන්වහන්සේ හැමතිස්සෙම දෙන්නේ බලාපොරොත්තුවක්. ගිය සතිය අපි කො එම්මානුවෙල්. මොකද දෙවියන් වහන්සේ අප සමගයි. අප සමගයි කියනකොට ප්‍රේමවන්තනි මම දැන් කියන්නේ එදා ඒ එම්මානුවෙල් වචන අප සමගයි කියලා කියනකොට එදා ශුද්ධාත්මයන් වහන්සේ අපිට ඇවිල්ලා තිබුණේ නෑනේ. නමුත් දැන් අප සමගද? නෑ අපි සමග නෙමෙයි. අප තුලයි. ඒ දවස පැමිණි විට පොතකින් කියවන විට බිහිරන්ට ඇසෙනු නැත කියන ඔක්කොමයි. අඳුරෙහි ජීවත් වූ අන්තයට ඇස් පෙනීම ලැබුණා. ඒ දවස පැමිණි. ඒ දවස ඇවිල්ලාද ඉවරද? ඒ දවස ඇවිල්ලාද ඉවරද? දැන් ඔය කතා කරන දවස ඇවිල්ලාද ඉවරද? ඔය කතා කරන්නේ මිනිස්සු දවසද? නෑ. ඔය කතා කරන්නේ කවුද? ඔය කතා කරන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ කියපු දවස මොකද්ද? මම නුඹලාගේ සිතේ නිදන් කරනවා. හalleluya. ඒ දවස ඇවිල්ලාද ඉවරද? ඒ දවස ඇවිල්ලා ඉවරයි. ඒ දවස ශුද්ධාත්මයන් වහන්සේ අප තුළට ආපු දවස. හalleluya. ඒ දවස මොකද්ද? මම එකක් කියන්නේ දවස පටන් ගන්න යේසුස් වහන්සේගේ මරණය. උන්වහන්සේගේ මරණයෙන් සහ උන්වහන්සේගේ තැන්පත් කරන ලැබීමෙන් සහ නැවත නැගිටීමෙන්. එතකොට ඒ දවස මට බලපාන්නේ යේසුස් වහන්සේ මරණ කියලා මට ඒක බලපානවද? බාබර්ලා හිටියා කියලා හැමෝගෙම කොණ්ඩේ කැපෙනවද? නෑ. ගිහිල්ලා කොණ්ඩේ කපා ගන්න ඕන. බාබර්ලා හිටියා කියලා හැමෝගෙම කොණ්ඩ කැපෙන්නේ නෑ.
සුපර් මාකට් එකේ සබන් තිබ්බා කියලා ප්‍රේමවන්තයනේ අපගේ ඇඟුම් පිරිසිදු වෙන්නේ නෑ. සබන් කෑල්ල අරගෙන ඇප්ලයි කරන්න ඕන. ප්‍රේමවන්තයනේ ඒ දවස ඇවිල්ලා ඉවරයි. ආමෙන්. ඒ දවස පැමිණි විට හැබැයි අපිට තියෙනවා ප්‍රේමවන්තයනේ ඒ දවසේ කියන්නේ ස්වාමින් වහන්සේ අප වෙනුවෙන් මරුණා, තැන්පත් කරන ලැබුවා, නැවත නැගිට. හැබැයි යේසුස් වහන්සේ කියන්නේ මොකද්ද? පසුතැවිලි වීම ආව අදහගන්න. පසුතැවිලි ආව අදහගන්න. ඒ දවස පැමිණි විට පොතකින් කියවන විට බිහිරන්ට ඇසෙන්නේ නැත්තේ. හලෙලූයා. අඳුරෙහි ජීවත් වූ අන්ධයින්ට ඇස් පෙනීම ලැබෙනු ඇත. දුප්පත් සමරන්නේ කියවන කොහොමද? දුප්පත් සම යටහත් පහත් අය ඊශ්‍රායෙලි ස්වාමීන් වහන්සේ සුද්ධ තැනන් වාසේ දෙන ප්‍රීතිය නැවත ලබන්න. මේක කීක අවුරුදු කීයක ඉස්සෙල්ලා අවුරුදු 2700 ගානක ඉස්සෙල්ලා. ආමෙන්. ප්‍රේමවන්තයනි අද මේක අපිට අදාළ නැද්ද? අපිට මේක අදාළයි. අද අපිට දුක්පත්කමක් ඕනේ නැහැ. අද අපිට වේදනාවක් ඕනේ නැහැ. අද අපිට ලෙඩක් දුකක් අවශ්‍ය නැහැ. හලෙලූයා. අද අපිට කාඩකන්නිකමක් අවශ්‍ය නැහැ ප්‍රේමවන්තයනි. ඇයි ඒ? දෙවියන් වහන්සේ ඒ සියල්ල සැලසුම් කරලා අපිට ඒ සදාකාලික ප්‍රීතිය අපිට දී ඉවරයි. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි ගිය සතියේ පොයින්ට් ප්‍රීවියු වල අපි මේ වැඩසටහන කරනකොට ඉතින් දන්නේ උදේ 8 ඉඳන් රෑ 7 වෙනකන් දේශනා කරනවා. නමුත් ප්‍රේමවන්තයනි මේ කට්ටිය කෑ ගගහ සින්දු කිය පුදුම විදියට මේගොල්ලෝ හිටියේ. ඉතින් මම අම්කිස්සන බාන මයික් එක අරගෙන අහනවා are you ready? ඒක රෙඩි කිව්වා මේගොල්ලෝ මොකක්ද දන්නද කරන්නේ? ඒගොල්ලෝ ඔක්කොම නැගිටිනවා ටක් කරලා නැගිටලා oh yes! ගාන. are you ready? oh yes! හලෙලූයා. එකපාරක් මං ඇහුවා ඔයගොල්ලෝ සතුටින් දින්නේ. oh yes! ඒ සතුට කොහෙන්ද හම්බුනේ? ඒ සතුට දෙවියන් වහන්සේ. වෙන කාටවත්. හලෙලූයා. අපේ දෙවියන් වහන්සේත් එක්ක හැංගීමුත් කරනවා. ඒ සතුට නැති. දෙවියන් වහන්සේත් එක්ක හැංගීමුත් කරනකොට ඒ සතුට නැති වෙනවා. ඇයි? අපි මේක දැන ඒක කරනකොට වැරදි කරනකොට අපේ හිත දොස් කියනවා. අපේ හිත දොස් කියනවා. හිත දොස් කියනකොට සතුටක් ඇති වෙනවද අපිට? නෑ. අවදාකත් ඇති වෙන්නේ නෑ. ඒ සැබෑ සතුට අපිට භුක්ති විඳින්න බැහැ. හැබැයි ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේ ඉල්ලන්නේ එක දෙයක්. කී කරුවා? මගේ කැමැත්ත ඉටු කරන්න. මගේ බලය පාවිච්චි කරන්න. මාව ගෞරවයට පත් කරන්න. බැරි දේවල්ද පුළුවන් කියලා? පුළුවන් දේ. උන්වහන්සේ බැරි දේවල් අපෙන් ඉල්ලනවා. ආමෙන්. අංගිමුත් කරමු. අපි ආශා කරමු. ආදරවන්ත දෙවියන් අපි වහන්සේ සුඛවන්ත දෙවි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සමග අපිට හැංගීමුත් කරන්න බැරි බව ඔබ වහන්සේගේ වචනේ අද අපිට ඉගෙනුවා. නමුත් අපි හැමෝටම තේරෙනවා දෙවි පියාණෙනි. අපි අකමැත්තෙන් හෝ එහෙම නැත්නම් නොදැන හෝ ඔබ වහන්සේ සමග ස්වාමීනි මේ හැංගීමුත් සෙල්ලම අපි කරමින් ඉන්නවා. සමා වෙන්න ඔබ වහන්සේට කමාව දෙනවා. නමුත් දෙවි පියාණන් ඔබ වහන්සේගේ වචනේ අපිට කිව්වා. ඒ නිසා ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ඒ ඔබ වහන්සේට ඇතිවන බය දේව ගරුබියක් මිසක් ස්වාමීනි. ඒ ආඥාව වචනවල කර්ම කොටගෙන තිබෙනා වූ ඒ වචන වලින් අපිට කවුරු හරි කියලා තියෙන නිසා ඔබ වහන්සේට අර පොලිසියට වගේ ඇති වෙන බයක් නොව ස්වාමීනි. නමුත් ඔබ වහන්සේගේ විනිශ්චය තියෙන බව අපි තේරුම් අරගෙන විනිශ්චයේදී ස්වාමීනි ඔබ වහන්සේ අපව ගලවනවා නොව නමුත් ඒ ගිනි විලට හෙලන්නට යතුරු ඔබ වහන්සේ සමග තිබෙන බව අපිට තේරුම් අරගෙන ස්වාමීනි ඒ මහත් වූ ප්‍රේමණීය අත්විවරම තුළ අපිට ඉදිරියට යන්නට ඔබ වහන්සේ ආශිර්වාද කරනවා. ස්වාමීනි අපිට ඒක පුළුවන්. ඔබ වහන්සේ අපිට අනුග්‍රහය දෙනවා. ඔබ වහන්සේ අපිට ප්‍රේම කරනවා. අපි කීකරු වෙනවා නම් ඒ ප්‍රීතිය මේ වචනේ කියපු මේ ප්‍රීතිය අපිට ලැබෙන්න යනවා ස්වාමීනි. සියලු ගෞරවය මහිමේ ප්‍රශංසාව ඔබ වහන්සේටයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. දැන් අපගේ ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද පියවූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද සුදාත්මයන් වහන්සේගේ සහභාගීකම අප සියලු දෙනා සමග දැන් මාත් සදා කාලෙම පවතින සේක්වා. ආමේන්.